වස්සාන ධර්ම දේශනා කම්පෙත්තනම් ලස්සනයි. කම්පෙත්තට කරාඹු එකක් දෙකක් තුනක් මුළු කනම වැහෙන්න කරාඹු දැම්මත් කන අභ්‍යන්තරයේ තියෙන්නේ පිළිකුල් බවක්මයි පින්නතුනි. මේ කන් වලින් කලාඳුරු ගලනවා. පොඩ්ඩ බැරි වෙන්න බෑ තුවාලයක් හැදුනොත් පැසවනවා. මාරාන්තික දරුණු වේදනා ඇති වෙනවා. සුදුලුණු ගහගෙන ඉන්න සිද්ධ වෙනවා. විවිධ බෙහෙත් වර්ග දාන්න සිද්ධ වෙනවා. කන රෝගී වුණාට පස්සේ සති මාස ගණන් නාන්න නැතුව ඉන්න සිද්ධ වෙනවා. එහෙම කන කලාඳුරු ගලන, සැරව ගලන කනක්. නාසය උඩින් ලස්සනට තියෙනවා. කරාඹුත් එල්ලනවනේ. නමුත් නාසයෙන් සොටු දියර ගලනකොට, පැසවපු සොටු කහ පාටට ගලනකොට ඇතැම් විට ඒ හොට්ටුම පැසවලා සෙම නරක් කරලා කළු පාටටත් පිට වෙනවා. ජීවිතේ හැටි තොල්වල පාට ගෑවට මුඛයට විවිධ සුවඳ වර්ග භාවිතා කළාට මේ බඩ බොක්කේ තියෙන සැර දුර්ගන්ධය ගලනාලයේ දිගේ උඩට එනවා. මුඛයේ දුර්ගන්ධය ඉවසන්න බෑ. දැන් මේ දිනවල ඔබම බලන්නකෝ. ඔබ මුවාවරණ පැලඳගෙන ඉන්නකොට ඔබේ කටේ කෙලසැර ඇතැම් විට ඔබටම දැනිලා ඇති. පිළිකුලයි, කෙල, වමනි, සෙම මේ මුඛයෙන් ගලනවා. කට ඇතුලේ ගෙඩි දානවා. විසප්පු ගෙඩි දානවා කට ඇතුලේ. ඊට පස්සේ මවුත් වොෂ් දාලා අපි කට සෝදනවා. විවිධ බෙහෙත් වර්ග ආලේප කරනවා. මේ හොඳට තියෙන තොල් පැලෙනවා. දත් හැරෙනවා. ඉවසන්න බැරි දත් කැක්කුම් හැදෙනවා. එහෙම ශරීර අති විශේෂ ශරීර කාටවත් ලැබිලා නැහැ පින්නතුනි. පිළිකුල් ජීවිතයක්, පිළිකුල් ශරීරයක්. ඒ වගේම බලන්නකෝ කිහිලි වලින් දාන දාඩිය, ඒ කිහිලි වලින් හමන දාඩිය දුර්ගන්ධය විවිධ ආලේපන වර්ග තියෙන නිසා අපි ඒ දුර්ගන්ධය වහලා දානවා. වහලා දැම්මත් දුර්ගන්ධය නැති වෙන්නේ. ඒ ආලේපන වර්ගවල සැර නැති වෙච්ච ගමන් ආයමත් දුගඳ හමනවා. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? සතෙක් කැත කරපු ජරා ගොඩක් වැලි ගොඩකින් වහලා දානවා. වැලි ගොඩ එහෙට මෙහෙට වුණොත් අර සතා දාපු අර වසුරු මලපහ ආපහු ඇවිස්සලා දුර්ගන්ධයෙන් බැරිද? අපේ ශරීරත් ඒ වගේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මාතර පහළ අපරැක්කේ පදිංචි දැනට කුවෙට්ටි සේවයේ නියුතු රම්‍යා දයානී මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට තෙමසකට පෙර අභාව ප්‍රාප්ත වූ MHA ධර්මසේන දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ බික්ඛු අසුභානුපස්සී කායේ විහරති ආහාරේ පටික්කුල සංඤී සබ්බ ලෝකේ අනභිරත සංඤී සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී මරණ සංඥාකෝ පනස්ස අජ්ජත්තං සුපට්ඨිතා හෝති තී. තුන් ලෝකාග්‍රහෝ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට
නමස්කාර කරමි. නමස්කාර වේවා. ගෞතම මහා මුනිදුන් විසින් ලෝකානුකම්පාවෙන් දෙසා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති කාරුණික පින්වතුනි, අදත් ඔබ මේ අයුරින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවට ගොඩ වැදිලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුදුබණ ඇසීමටයි. අද ඔබට මෙම ධර්මදේශනාව ගෙනීමේදී තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ මාතර පහළ අපරැක්කේ වාසය කළ දැනට කුවේට් රටේ රැකියාවේ නියුතු රම්‍යා දයානි මහත්මිය විසින්. මෙතුමිය තමයි මෙම දම් දෙසුමට තම සදැහැති ප්‍රමුඛ දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ. ඉතින් දැනට කුවේට් රටේ සේවයේ නියුතු රම්‍යා දයානි මහත්මිය ඇතුළු පවුලේ හැමට සෙත්පතා ආශිර්වාද කරනවා. පින්වත් ඔබතුමිය විසින් සිදු කරන මෙම ධර්ම දානමය කුසලය ඔබතුමියට වගේම පවුලේ සියලු දෙනාටමත් මෙලොව පරලොව දෙලොව ජීවිත සුවපත් වාසනාවන්තව ගතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා කියලා. සදැහැති පින්වතුනි, අද ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ගිලාන වග්ගයේ සූත්‍ර දේශනා කීපයක්. භාග්‍යතුන් වහන්සේ එක්තරා සමයක විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවේ වැඩ සිටියා. දිනක් භාග්‍යතුන් වහන්සේ සවස් කාලේ භාවනාවෙන් නැගී සිට ගිලන් හල වෙත වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් දුර්වලව ගිලන්ව ඉන්නව දැක්කා. භාග්‍යතුන් වහන්සේ පනවා ඇති ආසනයෙහි වැඩ හිඳමින් භික්ෂුන් වහන්සේලා අමතනවා. මහණෙනි, ධර්මයන් පහක් තිබෙනවා. පුද්ගලයෙක් ගිලන් වුණාට පස්සේ මෙන්න මේ කාරණා පහ අත් නොහැර සිහි කළොත්, මෙන්න මේ කාරණා පහ අත් නොහැර දියුණු කළොත් ඒ පුද්ගලයා විසින් කැමති වෙන්නට ඕනේ ඊතා ඉක්මනින් අමා මහ නිවන් අවබෝධ කර ගැනීමටයි. මොනවද ඒ කරුණු පහ? අංක 1. ඉද භික්ඛවේ භික්ඛු අසුභානුපස්සී කායේ විහෙරති. මහණෙනි, මෙහිලා ශ්‍රාවකයා කය පිළිබඳව අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරයි. අංක 2. ආහාරේ පටික්කුල සංඤී. ආහාර කෙරෙහි පිළිකුල් සංඥාව ඇත්තේ වෙයි. අංක 3. සබ්බ ලෝකේ අනබිරත සංඤී. සියලු ලෝකයන් කෙරෙහි නොවැළෙන සංඥාව ඇත්තේ වෙයි. අංක 4. සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරයි. අංක 5. මරණ සංඥා කෝ පනස්ස අජ්ජත්තං සූපට්ඨිතා හෝති. ඔහු තුල මරණ සංඥාව මනවින් පිහිටියේ වෙයි. මම අද දේශනාවට මාතෘකා කරගත්තෙත් මෙන්න මේ කාරණා පහ. දැන් බලමු කෙනෙක්
ගිලන් වුණාට පස්සේ ඒ ගිලන් බව ඔහුගේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නේ කොහොමද කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ධර්මයන් පහ දිගින් දිගටම අනුගමනය කළොත් අත් නොහැර සිහි කළොත් ඒ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කියලා. අංක 1 අසුභානුපස්සී කායේ විහෙරති. ශරීරය අසුභයි කියලා හිතනවා. ඇත්තෙන්ම ශරීරයේ අසුභයිද සුභයිද? දැන් අපි වෙතට අවධානය යොමු කරමු. දැන් මේ බණ අහන වෙලාවේ අපි යම්කිසි වස්ත්‍රයක් ගත දවටගෙන බණ අහන අදහසින් ඉන්නේ. දැන් ඔබට මේ මොහොතේ හිතන්නට පුළුවන්ද ඔබේ ශරීරය පිළිකුල් කියලා? කොහොමද මේ ශරීරය පිළිකුල් කියලා හිතන්නේ? ඔබ හිතන්න ඔබට මාසයක් ස්නානය කරන්න බැරි වෙනවා. ඔබේ කොණ්ඩේ ඉටි වගේ ඇලෙයිනේ. ඉස්සොරි හැදෙයිනේ. ඔළුව කසන්න ගනීනේ. ඔබේ හිසකෙස් වලින්ම පුදුමාකාර දුර්ගන්ධයක්. ඔබටම දරා ගන්න බැරි දුර්ගන්ධයක් ඇති වෙයිනේ. අනිත් අය ඔබව ප්‍රතික්ෂේප කරයි නේද? ඊයානේ අරයා නාන්නෙත් නෑ. එයා ළඟට යන්න බෑ, පිළිගඳයි. ගඳයි. ඒ කාමරේට යන්නත් බෑ, පුදුම ගඳක්. නාන්න නැතුව ඉන්නවා. කොහොම ඉන්නවද දන්නේ නැහැ. ඔහේ ඉන්නවා. අනේ මන්ද මට නම් අප්පිරියයි. අපිටත් අපිව අප්පිරිය වෙයි. අනිත් අයත් අපිව අප්පිරිය කරයි. එහෙම වෙන ශරීරයක්ද නැද්ද? නුවණින් විමසන්නට ඕනේ. මෙහෙම නුවණින් විමසීම තුළ තමයි කුසල් වැඩෙන්නේ. එහෙම වෙයිනේ. දත් මතින්ද බැරි වෙනවා. කුමන හෝ මුඛ රෝගයක් නිසා වෛද්‍යවරු කියනවා ඔයා බුරුසුවක් ලං කරන්නත් එපා. කොහොම හරි විඳ දරාගෙන ඉවසගෙන ඉන්න. මේ දවස් ටිකේ පරිස්සම් වෙන්න කියලා කියනවා. දැන් ඔන්න සතියක් විතර ඔබට දත් මදින්න බැරි වුණා. දැන් ඔබටම ඔබේ මුඛයේ ගඳ ඉවස ගන්න පුළුවන් වෙයිද? ඉවසන්න බැරි වෙයිනේ. ඔබටම ඔබව අප්පිරිය වෙයි. අනිත් අයත් කියයි අම්බෝ පුදුම සැරක්. එයාගේ කටේ ගඳ අම්බෝ මං අර බෙහෙත් ටික දෙන්න ඕන නිසා ළඟට ගියා මිසක් මට නම් එයා ළඟට දැන් යන්නත් මොකද්ද වගේ. එහෙම වෙන මුඛයක්ද නැද්ද? ඇඟපත හොදගන්න බැරි වෙනවා. මේ කිහිලි වලින් හමන දාඩිය ගඳ ඔබ ඉන්න ඒ පරිසරයේ පුරාවට පැතිරෙයිනේ. එහෙම ශරීරයක්ද නැද්ද? ඇතැම් විට ඔබම බලන්න කල්පනා කරලා ඇතැම් රෝගීන් ඉන්නවා විවිධ ශල්‍ය කර්ම හේතුවෙන් මල මුත්‍ර පහ කරන්නවත් යන්න බෑ. පැම්පර්ස් සඳනවා. පොඩි බබාලට වගේ. මුත්‍රා වලට බට ගහලා බෑග් එකට පිරෙන්න අරිනවා. ඔබට මේ අත්දැකීම ඇති. ඔබේම නෑයන් මිත්‍රයන් සම්බන්ධයෙන්. එතකොට ඔබට දවසක්වත් හිතිලා නැද්ද? අනේ මොකද්ද මේ ජීවිතේ? අනේ අපොයි මේ හොඳට හිටපු කෙනාට මොකද වුනේ? එහෙම වෙනවා. ජීවිතේ හැටි. ඇයි මේ විදිහට ජීවිතය ගැන හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ පවසන්නේ? මිනිස්සු තමන්ගේ ශරීරයටත් රාගය ඇති කරගන්නවා. අනුන්ගේ ශරීරවලටත් රාගය ඇති කරගන්නවා. මිනිස්සු තමන්ගේ ශරීරයටත් ඇලෙනවා. අනුන්ගේ ශරීරයටත් ඇලෙනවා. මේ ඇලීම තමයි අපිව සංසාරයට අලවන්නේ. උන්වහන්සේ මෙවැනි මානසික අභ්‍යාස අපිට පෙන්වා දෙන්නේ නොඇලීම පිණිසයි. නිදහස් වීම පිණිසයි. ඇලිච්ච කෙනාට නොඇලීම පිණිසත්
සසරට හිර වෙච්ච කෙනාට ඉන් අත් මිදීම පිණිසත් උන්වහන්සේ අසුභය පෙන්වලා දෙනවා. දැන් ගිලන් වෙච්ච කෙනා Taman ගැන මෙහෙම හිතනකොට මේ ශරීරවල ඇත්ත මේක තමයි. හොඳට හිටපු මම, නිරෝගීව හිටපු මම, දුවල පැනලා වැඩ කරපු මම දැන් රෝගී සයනයට වැටලා ඉන්නවා. භාගතුන් වහන්සේ දේශනා කොට වදාළේ සත්‍යක්මයි. සිරස් අතර ඇති ශරීරයේ හරස් අතර වැටෙනවනේ. නිරෝගීකම රෝගී වීමෙන් අවසන් වෙනවනේ. මම කොච්චර පෝෂදායී ආහාර ගත්තද? මම කොච්චර මේ ශරීරය වෙනුවෙන් වේදම් කරාද? මම මේ ශරීරයේ කොච්චර පිරිසිදු කළාද? මේ ශරීරයට කොච්චර මං ආභරණ පවා පැලැන්දුවද? නමුත් මේ ශරීරවල ස්වභාවය තමයි කෙලෙහි ගුණයක් නැහැ. කොච්චර මේ ශරීරවලට සැලකුවත්, හැඩ කරත්, පාට කරත්, රන් මිනිමුතු ශරීරයේ එල්ලුවත්, පැලැන්දුවත් මේ ශරීර දුර්ගන්ධයෙන් යුක්තයි. මේ ශරීරයේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා තිබෙන්නේ පිළිකුලක්මයි. තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ. සමකින් වැහිලා අභ්‍යන්තරයේ අපවිත්‍ර දේවල් ගොඩක් තියෙනවා. ඒක හරියට කුණු එකතු කරලා අපි අරගෙන යන බෑග් එක වගේ. අපි කුණු දාලා අර කළු පාට බෑග් අරගෙන යනවනේ, වේස්ට් බෑග්, ගාබේජ් බෑග්ස්. එතකොට මේ බෑග් එකේ ඇතුලේ තියෙන දේවල් පේන්නේ නැහනේ. බෑග් එක කළු පාටට, නිල් පාටට, රතු පාටට ලස්සනට පේනවනේ. නමුත් බෑග් එක ඇතුලේ අපි අරගෙන යන මොනවද? කුණු. අනිකේ කුණු දාන බෑග් ගොඩක් හයියක් නැහැ. මේ ශරීරයේ ආවරණය වෙලා තියෙන හැමත් ඒ වගේ කුණු ගෙනියන බෑග් එකේ ඝනකම වගේ. පොඩ්ඩක් හීරුනොත් ඇතුලේ තියෙන කුණු එළියට පනිනවා. ශරීරයේ තුල තියෙන කුණුත් පොඩ්ඩක් හීරුනොත්, මොකක් හීරුනොත්ද? මේ සම පොඩ්ඩක් හීරුනොත් එළියට පනිනවනේ. මේ ශරීරයේ තියෙන උඩ කුඩුහමක්. කුඩුහම චුට්ටක් ගියත් නිකන් දියර ගලනවා වගේ වෙනවනේ. කුඩුහම පසාරු කරගෙන ඝනකමට තියෙන හැම දක්වා මොකක් හරි තුවාලයක් සිද්ධ වෙනවා. දැන් මොනවද වැగిරෙන්නේ? රුධිරයේ වහණය වෙන්න පටන් ගන්නවානේ. නහරක් ආසන්නයේ නහරකට හානි වුණොත් රුධිරේ නවත්ත ගන්න බැරි වෙන විදිහටම රුධිරේ ගලන්න පටන් ගන්නවා. අපි බය වෙනවා. ඒ රුධිරේ පිළිගඳයි. තව කෙනෙක් ස්පර්ශ කරන්නත් අපිරියයි. ශරීරවල හැටි. අපි වොෂ්රූම් ගිහිල්ලා හෑන්ඩ් වොෂ් දාලා ඇයි අත් හොදන්නේ? ඔබේ ශරීරේනේ. ඇයි පිළිකුල් කරන්නේ? බැක්ටීරියා කියනවා, දිලීර කියනවා, පුස් කියනවා, දුර්ගන්ධයි කියනවා, ජරාව කියනවා, ඊයා කියනවා, ජර්ම්ස් කියනවා. එක එක වදන් වලින් අපි අපේ ශරීර හඳුන්වනවා. අපේ ශරීරය ඇතුලේ තියෙන පිළිකුල අපි එවෙල පිළිකුලක් හැටියට දැක්කට මේ පිළිකුල් සංඥාව අපිට දිගටම පවත්වාගෙන යන්න බැරි වෙනවා. ශරීරවල හැටි හිතන්න. මේ ශරීරයේ කෙස්, මේ රෝම කූප, නියපොතු, මුඛයේ අභ්‍යන්තරයේ ඇති දත්, ඒ වගේම මේ ශරීරයේ ඇති හැම, සමට යටින් නැති මස්, නහරවැල්, ඇට සැකිල්ල, ඇට ඇතුලේ ඇති ඇට ලොඳ, වකුගඩු, හෘද මාංශය, අක්මාව, කුඩා බඩවැල්, මහා බඩවැල්, නොදිරු ආහාර, දිරු ආහාර අසුචි හැටියටත්
මේ මොහොත වන විටත් අපේ ශරීරේ තියෙනවා. ඔබ විශ්වාස කරනවද? මේ මොහොත වනකොටත් අපේ ශරීරයේ අසුචි තියෙනවා. රහතන් වහන්සේ නමක් කියනවා ඇවිද ඇවිද යන මේ ශරීරය පරිහරණය කරන්නට තිබෙන්නේ අසුචිත් එක්කමයි. කොයිතරම් ඇත්තක්ද? අසුචි කියලා කිව්වට ආහාර අරගෙන පිටවෙන බහිස්රාවීය ද්‍රව්‍ය විතරක් නෙමෙයි. ඇස් දෙකෙන් ගලන කබත් අසුචි කොට්ටාසයක්. හැබැයි ඇහෙන් ගලන නිසා අපි කබ වලට අසුචි කියලා කියන්නේ නැහැ. කනෙන් ගලනවා කන් කලාඳුරු. ඇතැම් දරුවන්ගේ කන් පැසෙව්වට පස්සේ ටින්කිරි වගේ දෙයක් කනින් වැක්කිරෙනවනේ. පොඩි කාලේ ඉස්කෝලේදී ළමයින්ගේ කන් පැසෙව්වට පස්සේ පොඩි කමට ඉතින් විහිළු කරනවා ටින්කිරියා කියලා. නොදන්නා කමට. නමුත් හැම දෙනෙක්ගේම කන පැසවන කනක්. අර විදිහට සැරව ගලන කනක්. පුදුම පිළිකුලක් ඇති වෙන්නේ. කන් පෙත්ත නම් ලස්සනයි. කන් පෙත්තට කරාඹු එකක් දෙකක් තුනක් මුළු කනම වැහෙන්න කරාඹු දැම්මත් කන අභ්‍යන්තරයේ තියෙන්නේ පිළිකුල් බවක්මයි පින්නතුනි. මේ කන් වලින් කලාඳුරු ගලනවා. පොඩ්ඩ බැරි වෙන්න බෑ තුවාලයක් හැදුනොත් පැසවනවා. මාරාන්තික දරුණු වේදනා ඇති වෙනවා. සුදුලුණු ගහගෙන ඉන්න සිද්ධ වෙනවා. විවිධ බෙහෙත් වර්ග දාන්න සිද්ධ වෙනවා. කන රෝගී වුණාට පස්සේ සති මාස ගණන් නාන්න නැතුව ඉන්න සිද්ධ වෙනවා. එහෙම කනක් කලාඳුරු ගලන සැරව ගලන කනක් නාසය උඩින් ලස්සනට තියෙනවා. කරාඹුත් එල්ලනවනේ. නමුත් නාසයෙන් සොටු දියර ගලනකොට පැසවපු සොටු කහ පාටට ගලනකොට ඇතැම් විට ඒ හොට්ටුම පැසවලා සෙම නරක් කරලා කළු පාටටත් පිට වෙනවා. ජීවිතේ හැටි තොල්වල පාට ගෑවට මුඛයට විවිධ සුවඳ වර්ග භාවිතා කළාට මේ බඩ බොක්කේ තියෙන සැර දුර්ගන්ධය ගලනාලයේ දිගේ උඩට එනවා. මුඛයේ දුර්ගන්ධය ඉවසන්න බෑ. දැන් මේ දිනවල ඔබම බලන්නකෝ. ඔබ මුවාවරණ පැලඳගෙන ඉන්නකොට ඔබේ කටේ කෙලසැර ඇතැම් විට ඔබටම දැනිලා ඇති. පිළිකුලයි. කෙල වමනි සෙම මේ මුඛයෙන් ගලනවා. කට ඇතුලේ ගෙඩි දානවා. විසප්පු ගෙඩි දානවා කට ඇතුලේ. ඊට පස්සේ මවුත් වොෂ් දාලා අපි කට සෝදනවා. විවිධ බෙහෙත් වර්ග ආලේප කරනවා. මේ හොඳට තියෙන තොල් පැලෙනවා. දත් හැරෙනවා. ඉවසන්න බැරි දත් කැක්කුම් හැදෙනවා. එහෙම ශරීර අති විශේෂ ශරීර කාටවත් ලැබිලා නැහැ පින්නතුනි. පිළිකුල් ජීවිතයක්, පිළිකුල් ශරීරයක්. ඒ වගේම බලන්නකෝ කිහිලි වලින් දාන දාඩිය, ඒ කිහිලි වලින් හමන දාඩිය දුර්ගන්ධය, විවිධ ආලේපන වර්ග තියෙන නිසා අපි ඒ දුර්ගන්ධය වහලා දානවා. වහලා දැම්මත් දුර්ගන්ධය නැති වෙන්නේ. ඒ ආලේපන වර්ගවල සැර නැති වෙච්ච ගමන් ආයිමත් දුගඳ හමනවා. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? සතෙක් කැත කරපු ජරා ගොඩක් වැලි ගොඩකින් වහලා දානවා. වැලි ගොඩ එහෙට මෙහෙට වුණොත් අර සතා දාපු අර වසුරු මලපහ ආපහු ඇවිස්සලා දුර්ගන්ධෙන්න බැරිද? අපේ ශරීරත් ඒ වගේ. බාහිර උපක්‍රම කර කර මේ ශරීරයේ දුර්ගන්ධය අපි නවත්තන්න හැදුවට ශරීරය ඇතුලෙන් හමන්නේ දුර්ගන්ධයක්මයි.
භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි කෝට්ටක මේ ශරීරයේ අමුණලා කන පිට ගැහුවොත් දැන් මේ හොඳ පිටනේ තියෙන්නේ නේ. ඔන්න ඇඳුමක් කන පිට හරවනවා වගේ. බැලුම් බෝලයක් කන පිට හරවනවා වගේ. මේ ශරීරයේ කෝට්ටක ගහලා කන පිට හරවනවා. සත්තු ලං වෙන්නත් බය වෙයි කියනවා. සත්තුත් ලං වෙන්න බයයි කියනවා. ඒ තරම් භයානක ශරීරයක්. ඒ තරම් අප්‍රසන්න ශරීරයක්. ඒ තරම් පිළිකුල් සහගත ශරීරයක්. පැත්ත පලාතක ඉන්න බැරි වෙයි. ජීවිතවල හැටි. මෙවැනි ශරීර නිසා තමයි අපි නොමග යන්නේ. මෙවැනි ශරීරවලටයි අපි ආස කරන්නේ. මෙවැනි ශරීර නිසා තමයි අපි රාගය ඇති වෙන්නේ. ඔවුනොවුන් ගහ මරා ගන්නේ, බෙදා ගන්න බැරුව රණ්ඩු කරන්නේ. මෙන්න මේ ඇත්ත හිතන්න. ජීවිතේ මීට වඩා ඇත්තක් තියෙනවද? අනික මේ පිළිකුලයි කියන එක බොරුවක්ද? ඔබම හිතන්න. උදෑසන අවදි වෙද්දී කට දෙපැත්තේ කුණු කෙල බැඳිලා තිබ්බොත් ඔබටම බෝ පිළිකුලයිනේ. ඉක්මනට ගිහිල්ලා අපි මුඛය සෝද ගන්නවා. එක දවසක් දෙකක් තුනක් නෙමෙයි හැමදාම හොදන්න ඕනේ. වාහනයක් නම් කිලෝමීටර් 5000න් 5000 තමයි අපි සර්විස් කරන්නේ. ශරීරෙ නැමැති වාහනේ දවස ගානේ සර්විස් කරන්න ඕනේ. දවසක් දෙකක් නෑවේ නැත්තම් අපිටම හිතන ඊයා මගේ ළඟ ගඳයි කියනවා. බෑ මගේ ළඟ ගඳයි එන්න එපා කියනවා. ඒ තරම් දුර්ගන්ධයක්. ඒ තරම් පිළිකුලක්. ඒ තරම් අප්‍රසන්න දෙයක්. මෙන්න මේක හිතන්න කියනවා. මෙහෙම හිතද්දි හිත අභ්‍යන්තරයටම සංසිඳෙනවා. ගැඹුරු සමාධියක් ඇති වෙනවා. ඔහේ රාගයෙන් කුපිත වෙලා දිව්‍ය කොහෙද කියලා හිතෙනවා. ශරීරවල හැටි. ශරීර පිළිකුල් කියලා හිතන්න. හමකින් වැහිලා තියෙනවා. කුණු පිරිච්ච මල්ලක් නේද? හමකින් වැහිලා තියෙන ජීවිතයක්. කුණු ගොඩක් තියෙන ඇතුළාන්තේ. ඒක නිසා මෙන්න මේ පිළිකුල සිහි කරන්න. භාගතුන් වහන්සේ වදාරනවා ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇති කරගන්න අපිට අමාරු එකක්. ආහාරයේ පිළිකුල් සංඥාව. ඇයි? අපි ආහාරවලට දක්වන කැමැත්ත අවබෝධ කරගෙන ආහාරය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අප වෙනවා. ආහාර අවබෝධ කරගත්තොත් ඔබ අනාගාමී වන බවට. එහෙනම් මේ සතර අපායෙන් යුක්ත භවයට අපිව ගැට ගහලා තියෙන ප්‍රධානම දෙයක් තමයි රස තෘෂ්ණාව. කෑමට තියෙන ගිජුකම. සාමාන්‍යයෙන් පොදුවේ ගත් කල ආහාර සම්බන්ධයෙන් අපිට තිබෙන්නේ අවශ්‍යතාවයකට එහා ගිය ආහාරයෙන් ලබන වින්දනයක්. ආහාරයෙන් ලැබෙන වින්දනය සුළු පොටු එකක් නෙමෙයි. සමහරුන්ට කණ්ඩ මස් නැතුවම බෑ. මස් ඕනෙමයි. එක්තරා රජ කෙනෙකුට මස් නැතුවම බෑ. දවසක් පැත්ත පලාතේම මස් කඩ වහලා මස් නෑ කොහෙවත් ගන්න. රජතුමාට ආහාර පිසින පුද්ගලයා දැන් බයේ ගැහෙනවා. කොහෙවත් නෑ අද රජුරවන්ට මස්. මොකද වුනේ? සොහනට ගිහිල්ලා
අමු සොහොනේ දාලා ගිය අලුත් මල සිරුරක මස් කපාගෙන ඇවිල්ලා ඉව්වා. රජ්ජුරුවන්ට දුන්නා. රජ්ජුරුව පිස්සු වැටුණා. ඒ තරම් රසයි කියලා කිව්වා. සූපවේදියාව කැඳෙව්වා. ඇත්ත කියාපන්. අද නුඹ සකස් කරලා දුන්න මාංශය මොකද්ද? දැන් මේ සූපවේදියා ගැහෙනවා. අවසරයි දේවයන් වහන්සේ. අද නුඹ වහන්සේට සකස් කරලා දුන්නේ මිනී මාංශයක්. කන්ට ලං කරලා කිව්වා. රසයි කිව්වා. ඔබ ඊට පස්සේ මට දවස් ගානේ මිනී මාංශ දෙන්න ඕන කිව්වා. අනේ දේවයන් වහන්සේ මං කොහොමද ඔබ වහන්සේට මිනී මාංශ දෙන්නේ? නෑ මස් අපේන වගකීම මම බාර ගන්නවා. ඔබට තියෙන්නේ හදලා දෙන්න. ඊට පස්සේ හිරකාරයන්ව මරලා ඒ මස් උයලා දුන්නා. රජතුමා දැන් ඒ මස් භුක්ති විඳිනවා. හිරකාරයෝ ටික ඔක්කොම ඉවර වුණා. ඊට පස්සේ වියපත් අය හෙව්වා. වියපත් අය යනවා කුඹුරට යනවා කියලා. වක්කඩ ළඟට යන්නම් වතුර ගේන්නම් කියලා. යන අය ආයි ගෙදර එන්නේ. ඔක්කොම මැරුවා. මේ විදිහට මරලා අනිත් අය දැනගත්ත රජ්ජුරුව මිනී මාංශ වලට ඇබ්බැහි වෙලා කියලා. රජ්ජුරුවන්ට අනිත් අය කිව්වා මේක කරන්න එපා රජතුමනි, මහා නින්දාවක් කිව්වා. රජ්ජුරුව කිව්වා නෑ මට මස් ඕනි කිව්වා. රජතුමනි ඔබ රජෙක්, මට රජකම වැඩක් නෑ බොලව්. මට මිනී මාංශ නැතුව කන්න බෑ කිව්වා. මට මේ රජකම වැඩකුත් නෑ කිව්වා. එහෙනම් මොකක්ද ඕනේ කියලා ඇහුවා. මට දවස් ගානේ මස් කන්න තිබ්බනම් ඇති කිව්වා. රජකම පැත්තකින් තියලා කෝකියවත් එක්කගෙන රජකමට සමුදීලා ගියා මස් කන ආසාවෙන්. කොහොමද වැඩේ හැටි? රස තෘෂ්ණාව අපි හිතන්නේවත් නැති එකක්. රජකම එපා කියනවා මස් වලට රැවටුණාට පස්සේ. මස් විතරක් නෙමෙයි එළවලුයි බතුයි වෙන්නත් පුළුවන්. රස තෘෂ්ණාවට අහු වෙන කෙනා අපි හිතමුකෝ වෙජිටේරියන් කෙනෙක් කියලා. එයා රස කර මස්රූම් හතු ව්‍යංජනය කනවා. රස කර පොලොස් කනවා. රස කර පළතුරු කනවා. රස කර තමයි කන්නේ. වර්ගය නෙමෙයි වැදගත් වෙන්නේ. තෘෂ්ණාව තමයි වැදගත් වෙන්නේ. මාංශද නිර්මාංශද කියන එකට වඩා ඇයි මම මේ කෑමට ආස කරන්න කියන එකයි බලන්න ඕනේ. රස තෘෂ්ණාව අපි බොහෝ දෙනෙකුට නොදැනුවත්වම තියෙන එකක්. සමහරුන්ට ආහාර ගන්න ගියාට පස්සේ ගොඩක් දේවල් ඕනේ. පොඩ්ඩ බැරි වුණොත් රණ්ඩුවක්. කිරට, මිරිසට, තෙලට වැඩිපුර තම්බලා, ගානට තම්බලා, බාගෙට තම්බලා, අමුවෙන් කර කරලා, මිරිස් දාලා, ලූණු දාලා නේද? කොච්චර දේවල් කරලා අපි මේ දිව පිනවනවද? ආහාරයට පුදුම ගිජුකමක් තිබෙන්නේ. ආහාරය පිළිකුල් කියලා හිතන්න කියනවා. රාජ භෝජනයක් වුණත් මුකේට දාලා හපලා ගලනාලේ දිගේ ආමාශයට ගියාට පස්සේ උපරිම පැය 4ක් ඇතුළත ඕනම රාජ භෝජනයක් අසුචි බවට පත් වෙනවා. දුර්ගන්ධය හමනවා. මහා පිරිස් එක්ක hina වෙවි හැඳි ගෑරප්පු සද්ද කරමින් වීදුරු එකට හප්පමින් ආහාර පාන වර්ග ගන්න අප පැය 4කින් 5කින් ඒ ආහාරයේම ශරීරයෙන් බැහැර කරද්දී හුදකලා කුටියකට ගිහිල්ලා තනියෙන් රහසිගතව හොරෙන් තමයි ගත් ආහාර මේ ශරීර වලින් පිට කරන්නේ.
ඒ ආහාර ශරීර වලින් පිට කරද්දී වාත පිට වුණොත් අපිටම ලැජ්ජයි. අනිත් අයට ඇහුණද දන්නේ නැහැ කියලා. හිතන්නකෝ ඔබ කොයිතරම් පිළිකුල් ස්වභාවයක්ද නේද? ආහාරය කියන එක මත් වෙන්න ඕන එකක් නෙමෙයි. ආහාරය කියන එක ජීවත් වීමට ඇති අවශ්‍යතාවයක්. අවශ්‍යතාවයයි කෑදරකමයි කියන දෙකක්. අවශ්‍යතාවය තේරුම් ගන්න කෙනා කෑදර කෙනෙක් වෙන්නේ නැහැ. කෑදර කෙනෙක් අවශ්‍යතාවය තේරුම් ගන්නෙත් නැහැ. ඒක නිසා පින්නතුනි ආහාරයේ පිළිකුල් කියලා හිතන්න. රාජ භෝජන ගත්තත් පැය 4කින් අසුචි බවට පත් වෙනවා කියලා හිතන්න. ගිලන් වෙච්ච කෙනෙක් ආහාරය ගැන මේ විදිහට හිතුවොත් ඒ පුද්ගලයාට ධර්මාවබෝධය පිණිසයි එක පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තුන්වන කාරණය. සබ්බ ලෝකේ අනබිරත සංඤී. සියලු ලෝකයන් කෙරෙහි නොඇලෙන සංඥාව ඇති කර ගන්නවා. සියලු ලෝක කියලා කියන්නේ ලෝක ධාතු තුනක් තියෙනවනේ. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා. කාම ලෝකය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6, සතර අපාය. රූප ලෝකය කියලා කියන්නේ පළමු, දෙවන, තුන්වන, සතරවන කියන ධ්‍යාන සමාධි දියුණු කළාට පස්සේ ඒ රැස් වෙන කර්මයෙන් ඒ පුද්ගලයා ගිහිලා උපදිනවා බ්‍රහ්ම ලෝකේ. රූපාවචර බ්‍රහ්ම ලෝකේ කියලා කියනවා. ඒ හඳුන්වන්නේ රූප ලෝකයේ හැටියටයි. අරූප ලෝකය. ධ්‍යාන සමාධි වඩන කෙනා ඒ ධ්‍යාන සමාධි තව තවත් ගැඹුරින්ම දියුණු කරනවා. අරූප ධ්‍යාන හැටියට. ආකාසානං ඡායතන සමාධිය, විඥානං ඡායතන සමාධිය, ආකින්චඤ්ඤායතන සමාධිය, නීව සංඥානා සංඥායතන සමාධිය හැටියට. මේ අරූප ධ්‍යාන වඩන කොටත් කර්ම හැදෙනවා. අරූප ධ්‍යාන වඩනකොට රැස් වෙන කර්මය අරූප භවයයි. භවපච්චය ජාති. අරූප භවය නිසා ඔහු ගිහිල්ලා උපදිනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. එය හඳුන්වනවා අරූප ලෝක හැටියට. එතකොට මෙතන තියෙනවා සබ්බ ලෝකේ අනබිරත සංඤී කියලා. සියලු ලෝකයන් කෙරෙහි නොඇලෙන සංඥාව. මොකද්ද මේ සියලු ලෝකයන් කෙරෙහි නොඇලෙන සංඥාව කියලා කියන්නේ? කාම ලෝකයට ඇලෙන්නෙත් නැහැ. රූප ලෝකයට ඇලෙන්නෙත් නැහැ. අරූප ලෝකයට ඇලෙන්නෙත් නැහැ. නොඇලෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? නොඇලෙන්න නම් මේ හැම ලෝකයකම පොදුවේ තියෙන්නේ මොනවාද කියලා අවබෝධ කරගන්න ඕනේ. මොනවද මේ හැම ලෝකිකම තියෙන්නේ? හැම ලෝකිකම තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. රූප උපාදානස්කන්ධයක්, වේදනා උපාදානස්කන්ධයක්, සංඥා උපාදානස්කන්ධයක්, සංස්කාර උපාදානස්කන්ධයක්, විඥාන උපාදානස්කන්ධයක්. මනුස්ස ලෝකේ ගත්තත්, දෙව්ලොව ගත්තත්, සතර අපාය ගත්තත්, රූපාවචර බ්‍රහ්ම ලෝක ගත්තත්, අරූපාවචර බ්‍රහ්ම ලෝක ගත්තත්, ඒ හැම ලෝකයකම තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධ පහක්. පංච උපාදානස්කන්ධයේ ප්‍රකටයි මනුස්ස ලෝකයේ අපිට, දෙව්ලොව දෙවියන්ට, සතර අපාගත සත්වයන්ට. කාම ලෝකයට සාපේක්ෂව රූප ලෝකයේ ඉන්න බ්‍රහ්මයන්ගේ රූපය ප්‍රකට නැහැ. නමුත් රූපයක් තියෙනවා. පංච උපාදානස්කන්ධයන්ම තියෙනවා. කාම ලෝකයේ ඉන්න සත්වයන්ටත් රූප ලෝකයේ ඉන්න සත්වයන්ටත් වඩා අරූප ලෝකයේ ඉන්න සත්වයන්ගේ රූපය ප්‍රකටම නැහැ. රූපේ තියෙනවා, ප්‍රකටම නැහැ. රූපය ප්‍රකට නැති නිසා අරූප කියලා හඳුන්වනවා. ඉන් අදහස් කරන රූපයක් නැහැ කියන එක නෙමෙයි. රූපයක් නැති ලෝකයක් නැහැ. උපාදානස්කන්ධ පහ එකම සංයුතියක් හැටියට තියෙන්නේ. උපාදානස්කන්ධ හතරක් පවතින්නේ නැහැ. විඥාණය විතරක් පවතින්නේත් නැහැ. උපාදානස්කන්ධ පහක් පවතිනවා.
හැබැයි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල රූපය ප්‍රකට නැහැ. ඒක නිසා අරූප කියලා හඳුන්වනවා. මේ හැම ලෝකයකම තිබෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයක් නම් මේ හැම ලෝකෙකම තියෙන දුකක්. බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කරන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සමස්ත දුකම එකට හකුලුවා කිව්වොත් උපාදානස්කන්ධ පහ තමයි දුක. කාම ලෝකෙත් තියෙන උපාදානස්කන්ධ පහ නම්, රූප ලෝකෙත් තියෙන උපාදානස්කන්ධ පහ නම්, අරූප ලෝකෙ තියෙන උපාදානස්කන්ධ පහ නම්, කාම රූප අරූප කියන හැම ලෝකෙම තියෙන මොකද්ද? දුක. පංච උපාදානස්කන්ධ දුක. එතකොට හැම ලෝකයක් කෙරෙහිම නොවැළෙන්න නම් හැම ලෝකයකම තිබෙන්නේ උපදින ජීවිතවල තිබෙන්නේ උපදින ජීවිතවල ලැබෙන්නේ රූපයක්, විඳීමක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් කියලා අවබෝධ වෙන්න නම් ශ්‍රාවකයා රූපේ විදර්ශනා කරන්න ඕනේ. විඳීම් විදර්ශනා කරන්න ඕනේ. සංඥාවන් විදර්ශනා කරන්න ඕනේ. සංස්කාර විදර්ශනා කරන්න ඕනේ. විඥානීය විදර්ශනා කරන්න ඕනේ. කොහොමද විදර්ශනා කරන්නේ? මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධයන් අනිත්‍යයි, 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 අනිත්‍යයි. මේ උපාදානස්කන්ධයන් මගේ නොවේයි, මම නොවේයි, මගේ ආත්මේ නොවේයි. මේ උපාදානස්කන්ධයන් මගේ නොවේයි, මම නොවේයි, මගේ ආත්මේ නොවේයි. ඒතර වෙන්ගෙන් වශයෙන් ගන්නට ඕනේ. රූපය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සදාකාලික රූපයක් නැහැ. නැසී වෙනසී යන රූපයක් තියෙන්නේ. අනිත්‍යයි. සදාකාලිකව සැප ලැබෙන්නෙත් නැහැ, දුක් ලැබෙන්නෙත් නැහැ, මධ්‍යස්ථ බව ලැබෙන්නෙත් නැහැ. අනිත්‍යයි. සදාකාලික සංඥාවන් ලැබෙන්නෙත් නැහැ. කාලෙකදී මිනිස්සයා, කාලෙකදී සතෙක්, කාලෙකදී පෙරේතෙක්, කාලෙකදී නාගයෙක්, කාලෙකදී මල යකෙක්. සංඥාවන් අනිත්‍යයි. සංස්කාරයන් අනිත්‍යයි. හිතට එන සිතිවිලි කොච්චර වෙනස් වෙනවද බලන්නකෝ. සංස්කාර අනිත්‍යයි. විඥානය අනිත්‍යයි. විවිධ දේවල් දැනගන්නවා. මේ දැනගැනීමේ ස්වභාවය අනිත්‍යයි. ඒ විශේෂ දැනගැනීම තමයි විඥානයේ හැටියට හඳුන්වන්නේ. කොයි ලෝකෙ ගියත් මේක තියෙනවා. කොයි ලෝකෙ උපන්නත් ලැබෙන්නේ පංච උපාදානස්කන්ධයන්ගෙන් සමන්විත ජීවිතයක්මයි. ඒ කියන්නේ දුකක්. පංච උපාදානස්කන්ධ දුක විදර්ශනා කරනකොට ඒ ශ්‍රාවකයාගේ හිත මනුස්ස ලෝකෙ පිහිටන්නෙත් නැහැ. දෙව්ලෝ පිහිටන්නෙත් නැහැ. සතර පාය පිහිටන්නෙත් නැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකෙ පිහිටන්නෙත් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ පිහිටන්නෙත් නැහැ. ඔහුගේ මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාව පවතින්නේ නිකලස් වීම පිණිසයි, අරහත්වේ පිණිසයි. අංක 4 සබ්බ සංකාරේසු අනිච්ච සංඤී. සබ්බ සංකාරේසු අනිච්චානුපස්සී කියලා කියන්නේ මේ හටගත් හැම දෙයක්ම අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. සජීවී, අජීවී, භෞතික නොවන පුද්ගලයන් වේවා, බාහිර වස්තුන් වේවා, මේ මහ පොළොව, මේ ගස්කොළන්, ඇලදොල, සතාසීපාවා, මේ ගොඩනැගිලි, මේ නව තාක්ෂණය, මේ හැම දෙයක්ම නැසී යනවා, වෙනසී යනවා, නැත්තට නැති වෙනවා. කොටින්ම මේ ඉරහඳ තාරකා පවා නැත්තට නැති වෙලා යන කාලයක් එනවා. මේ මහ පෘථුවිය ගිනියම් වෙලා පුපුරා යන කාලයක් එනවා. පින්නතුනි, මේ හැම සංස්කාරයක්ම, මේ හට අරගෙන ඇති හැම දෙයක්ම අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ හිතේ පුදුමාකාර සැනසීමක්, පුදුමාකාර අවබෝධයක් ඇති වෙනවා. කෙනෙක් ගිලන් වුණොත් මේකත් සිහි කරන්න ඕනේ කියනවා. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. අංක 5 අසුභ භාවනාව කරන පුද්ගලයාට, ආහාරය පිළිකුල් කියලා හිතන පුද්ගලයාට, සියලු ලෝකයන් කෙරෙහි නොඇලෙන සංඥාව දියුණු කරන පුද්ගලයාට
හැම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින පුද්ගලයාට මරණ සංඥා කෝපනස්ස අජ්ජත්තං සූපට්ඨිතා හෝති. ඔහු තුල මරණ සංඥාව මනවින් පිහිටියේ වෙයි. ජීවිතේට මොන වටිනාකමක් දුන්නත් කවුරු අපිත් එක්ක එකට පෑහිලා හිටියත් කවුරු අපි වැළඳගෙන හිටියත් මේ ජීවිතේ මරණයෙන් අවසන් වෙලා යනවා. මරණයෙන් අත්හරින්න වෙන ජීවිතයක්. මරණ සංඥාව දියුණු කරනවා. මම මරණයට පත් වෙන කෙනෙක්. ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න වෙයිද දන්නේ නැහැ. ගුලි කරලා ගන්න බත් පිට උගුරෙන් පහළට යන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්නත් පුළුවන්. කිවිසුමක් ගිහිල්ලා මරණයට පත් වෙන්නත් පුළුවන්. ආහාර ගද්දී ඉස්මොල්ල ගිහිල්ලා මැරෙන්න පුළුවන්. පය පැකිලී වැටලා මැරෙන්න පුළුවන්. සතෙක් සර්පයෙක් දෂ්ට කළා මිය යන්න පුළුවන්. ගන්න ආහාරෙම විස වෙලා ගන්න වතුර ටිකම පානය කරන්න ගන්න වතුර ටිකම විස වෙලා මැරෙන්න පුළුවන්. ගන්න එන්නතක් විස වෙලා මැරෙන්න පුළුවන්. ගන්න බෙහෙතක් විස වෙන්න පුළුවන්. රියානුතුරක් වෙලා මිය දෙන්න පුළුවන්. ගඟේ මූදේ ගිහිල්ලා මිය දෙන්න පුළුවන්. හොරහතුරෙක් පහර දීලා මැරෙන්න පුළුවන්. යුද්ධ කල කෝලාහල නිසා මැරෙන්න පුළුවන්. විවිධ හේතු නිසා මරණයටපත් වෙන්න පුළුවන්. ඒක නිසා අපේ ජීවිතයේට සමීපම කාරණය ජීවත් වීම නෙමෙයි. අපේ ජීවිතේ සමීපම කාරණේ මරණය. ඒකයි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. මේ ජීවිතේ ඉදිරියෙනුත් පසුපසෙනුත් ඇත්තේ මරණය මිසක් ජීවත් වීම නෙමෙයි. ඉදිරියෙනුත් මරණය, පසුපසෙනුත් මරණය. ඒක මහා ගැඹුරු කියමනක්. භවයේ පුරාවට අපිට මරණයේ අත්දැකීම් තියෙනවා. හැබැයි අපිට පුබ්බේ නිවාස ඥානෙ නැති නිසා අපි ඒ ගැන දන්නේ නැහැ. භවයේ පුරාවට අපිට ලැබිලා තියෙන්නේ මැරෙන ජීවිතමයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකොට මේ සංසාරය ගැන තේරුම් නොගෙන කාමයට, රාගයට, ద్వේෂයට, මෝහයට මුලා වෙලා අනවබෝධයෙන් යුක්ත ජීවිතයක් නම් පරිහරණය කරන්නේ. ඉදිරියේ ලැබෙන හැම ජීවිතයක්ම මරණයෙන් අවසන් වෙනවා. කොහේ උපන්නත් මැරෙනවා. සදාකාලිකව ගිහලා පදිංචි වෙන්න තැනක් තුන් භවෙම නැහැ. ඒක නිසා පින්නතුනි, මමත් මැරෙන මිනිහෙක් කියලා යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් අන්නේ කෙනාගේ අකුසල් සංසිඳෙන්නට ඒ සිටිවිල්ලම හේතු වෙනවා. ඒ පුද්ගලයාගේ පව්කම් සංසිඳෙන්න ඒකම හේතු වෙනවා. ඒ පුද්ගලයාගේ අසංවරයේ සංසිඳෙන්නට ඒකම හේතු වෙනවා. ඒක නිසා මරණයටපත් වෙන කෙනෙක් නේ කියලා නිතර නිතර සිහි කරන්න. එතකොට ඔබට අත්හරින්න හිතේ, පින් කරන්න හිතේ, සිල් රකින්න හිතේ, බණ අහන්න හිතේ, භාවනා කරන්න හිතේ, ගුණ දියුණු කරන්න හිතේ. අද දවසේදී ඔබට කියලා දුන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ ගිලාන වග්ගයේ සඳහන් ගිලාන සූත්‍රය. භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මෙන්න මේ ධර්මයන් පහ ගිලන් වෙච්ච පුද්ගලයෙක්, රෝගී වෙච්ච පුද්ගලයෙක් අත් නොහැර සිහි කරොත් ඔහු කැමති වෙන්න ඕන කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවනටපත් වෙන්න. අද ඔබ ඒක තේරුම් ගත්තා. ඒක නිසා මෙම සදහම් දෙසුම ශ්‍රවණය කොට රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයෝ ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට, ප්‍රඥා ලෝකේ උපදවා ගන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා. පුණ්‍ය අනුමෝදනාව. මාතර පහළ අපරැක්කේ වාසය කරමින් දැනට කුවේට් රටේ සේවය නියුතු රම්‍යා දයානි මහත්මිය විසින් මෙම දම් දෙසුමට තම ප්‍රධාන දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබනවා. එතුමියගේ ප්‍රධානම අරමුණ හැටියට බලාපොරොත්තු වෙන්නේ සැප්තැම්බර් මාස 26 වන දිනට යෙදෙන තම පියාණන්ගේ MHA ධර්මසේන මහත්මයාගේ තෙමස් පූර්ණ පින්කම නිමිති කරගෙන
තම පියාණන්ට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කොට නිවන් අවබෝධ වේවා කියන දහසින් තමයි මෙම ධර්ම දානමේ පින්කමට දායකත්වය ගෙන කටයුතු කොට තිබෙන්නේ. සෙසු අරමුණු බවට පත්වන්නේ තම ස්වාමි පුරුෂයාට බාප්පාහට සොහොයුරන් දෙදෙනා වන එම්.එච්.ඒ. සුපෙම් සහ එම්.එච්.ඒ. අනුර සහ දරුවන් දෙදෙනාට රෝගී තත්වයෙන් පෙළෙන බිනුකි සෙහන්සා දියණියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ආශිර්වාද කිරීමටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් මීට පෙර පිනතුල්ලා අතරින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් ධර්ම දේශකයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමටත් සමස්ත ලෝක වාසීන්ටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයෙන් කටයුතු කරන ලබනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් සමස්ත කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයටත් අපි සියලු දෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් සෑම සියලු දෙනාටමත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු බෞද්ධ සියලු දෙනාටමත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ප්‍රදාන කාර්ය මණ්ඩලයටත් එම පවුල්වල සියලු බහුතුන්ටත් මෙම උදාාරතර ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසලය මෙලව පරලොව දෙලව ජීවිත සුවපත්ව වාසනාවන්තව ගතකොට වහවහ සංසාර දුකින් අත් මිදීම පිණිසම මෙම උත්තම ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වේවා වාසනා වේවා. දෙවියන්ට පින් දෙමු මාත් එක්කම කියන්න. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට තෙමසකට පෙර පරලෝ සැපත් එම්.එච්.ඒ. ධර්මසේන දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මාතර පහළ අපරැක්කේ පදිංචි දැනට කුවෙට්ටි සේවයේ නියුතු රම්‍යා දයානි මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් රම්‍යා දයානි මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.